Good morning, dear students. You are watching the English language lesson for the GCE Ordinary Level Examination. You remember last week we started the series of lessons. The first one we started last week, and we discussed the simple present tense, how to use the simple present tense. And you learned how to construct sentences, how to make sentences in the negative form, how to make questions, and you learned some new words as well. So today we are going to discuss about the passive voice of simple present tense. මේක හුඟක් වැදගත් වන එකක්. කර්මකාරක වාක්‍ය අපි කොහොමද simple present tense කියන කාලයේදී යොදන්නේ කියලා. To help me, we have in the studio Mr. Terence Fernando, a teacher from Isipatana Vidyalaya, and he will help me to conduct the lessons, and I am Ranjit Hemachandra from Royal College, Colombo. දරුවනේ අපි බලමු මොකද්ද මේ passive voice කියන්නේ. කර්මකාරක වාක්‍යයක් ඔබ අහලා තියෙනවා. සමහර අය මේ කර්මකාරක වාක්‍ය අපහසුතාවයට පත් වෙනවා. සමහර අයට මේක ඉගෙනුවාම මේක වැරදි විදිහට යොදාගෙන වාක්‍යයේ වැරදි වැඩිපුර ඇති කරගන්නවා. ඒ නිසා අපි බලමු ක්‍රමානුකූලව කොහොමද කර්මකාරක වාක්‍යයක් ගොඩනගන්නේ. I would like to ask Mr. Fernando, what do you mean by passive voice? And we have the word voice. The voice කියලා එකක් තියෙනවා. සාමාන්‍ය අපි voice කියලා යොදනවා කටහඬට. So what do you mean by passive voice here? Yeah, a very good morning to you children. As usual, today we are going to talk about another grammar lesson. This is going to be a very interesting lesson as usual. So there are two types of sentences. One is active sentence and the other one is passive sentence. So we are going to talk about voice. දරුවනේ අපි මේ ගොඩක් දරුවෝ කම්ප්ලේන් කරන දෙයක් තමයි සර් active voice passive voice කියන එක හරිම අමාරුයි. ඉතින් මේක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. කරන්න තියෙන්නේ බොහොම චූටි දෙයක්. ඇත්තෙන්ම මේ චූටි දේ කරන්න තියෙන්නේ sentence එක තේරුම් අරගෙන ඒකේ subject එක සහ verb එක object එක මේ තුන හොඳින් තේරුම් අරගෙන මේ දෙක මාරු කිරීමක් විතරයි. නිවැරදිව යොදන එකයි. විශේෂයෙන්ම voice කියන එකෙන් තේරුම යන්නේ අපි කතා කරනවා එතනදී subject එක. subject එක එහෙම නැත්නම් කර්තෘ ක්‍රියාව කරනවද එහෙම නැත්නම් ක්‍රියාව ලබනවද? අපි ඒක ඉංග්‍රීසියෙන් හැඳින්වුවොත් in passive voice sentence the subject receives the action. කර්තෘ ක්‍රියාව ලබනවා. මම උදාහරණයකට සරල උදාහරණයක් කිව්වොත් someone kicked the ball. දැන් මෙතනදී someone බෝලෙට පයින් ගහනවා. එතකොට someone තමයි මේ දේ කරන්නේ. අපි මේක passive voice වලට හැරෙව්වොත් the ball was kicked by someone. මෙතන තියෙන වෙනස තමයි someone විසින් ක්‍රියාව ලබනවා. ඔන්න ඕක තමයි voice කියලා හඳුන්වන්නේ. එහෙම නේද සර්? ඔව්. එතෙන්දී මට තවත් පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ දරුවන්ට සමහර සිසුන්ගේ අදහසක් තියෙනවා මේ passive voice කියන එක සඳහන් කරපු හැටියෙම මේක අවසන් වෙන්න ඕනේ මේ by කියන කොටසත් ඒ by කියලා phrase එකකින්ම කියලා. එහෙම නෙමෙයි දරුවනේ ඒක අවශ්‍ය නම් පමණයි අපි යොදන්නේ. අපි කියනවා ඒකට agent යොදන්න අවශ්‍ය වෙනවා අපිට සමහර තැන්වල ඒ වෙනුවට වෙනත් adverb phrase එකක් යොදා ගන්න පුළුවන්. ඔබට ඒ පිළිබඳව උදාහරණ රාශියක් දෙනවා. ඇත්තටම passive voice එක අපිට උවමනා වෙන්නේ කරන එක්කෙනා කර්තෘ වඩා වැදගත් නැති වුනහම වාක්‍යයක් ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට කර්තෘ කවුද කියලා දන්නේ නැති වුනහම ඒ වාක්‍ය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපිට මේ by කියන එක අත්‍යවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය වුණොත් පමණක් යොදා ගන්නට අපි ඉගෙන ගමු. ඊළඟට අපි අද පැහැදිලි කරලා දෙනවා අපි කොහොමද කෙලින්ම මේ වගන්තියක් නිර්මාණය කරන්නේ. අපිට මේක කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයකට හරවමින් කතා කරන්න බෑ. කෙලින්ම මේ වාක්‍ය අපිට ගොඩනගන්නට ඕනේ. So we have planned this lesson
so that you can acquire some skills in constructing passive voice sentences. Now you can see two sentences on the screen. One is in the active voice, the other one is passive voice. Now let us talk about this sentence. A motor transforms electrical energy into kinetic energy. දරුවනේ අපි මේ පාඩම සකස් කරලා තියෙන්නේ ඔබට අලුත් වචන ප්‍රමාණයකුත් මේ පාඩම ඉගෙන ගන්නට බලාපොරොත්තු. ඔබට නොදන්න දෙයක් තියෙනවා නම් එය ඉගෙන ගන්න. ඒ නිසා ඔබේ vocabulary එක ඔබේ වචන මාලාව වැඩි කරන ගමන්ම මේ ව්‍යාකරණ රීතියත් ඉගෙන ගන්න. A motor transforms electrical energy into kinetic energy. දැන් බලන්න දරුවනේ මේකේ තියෙනවා උක්ත පදයක්. ඒක තමයි motor. A motor. මේකේ ක්‍රියාපදය තමයි transforms. ඒක පරිවර්තනය කරනවා. තවත් තත්යකට හරවනවා කියන්නේ transforms. ඊළඟට object එක තියෙනවා. electrical energy. විද්‍යුත් ශක්තිය electrical energy. කුමක් බවටද හරවන්නේ? into kinetic energy. චාලක ශක්තිය බවට. බොහොම සරල වාක්‍යයක් වචන විතරයි මේක ඔබට සමහරවිට නුහුරු වෙන්න පුළුවන්. A motor transforms electrical energy into kinetic energy. දැන් දරුවනේ කර්මකාරක වාක්‍යයක සිදු වෙන්නේ මේ කර්මපදය නැත්නම් ඔබ්ජෙක්ට් එක electrical energy කියන දැන් මේ වාක්‍යයේ තියෙන මේ කර්මපදය අපි කර්මකාරක වාක්‍යයේ උක්ත පදයේ වශයෙන් යොදනවා. නැත්නම් කර්මකාරක වාක්‍යයේ ප්‍රධාන වචනයේ වශයෙන් යොදනවා. බලන්න ඒක ඊළඟ වාක්‍යයේ පටන් අරගෙන තියෙන electrical energy. ඒක verb එක යොදනකොට is am are කියන වචන තුනෙන් එකක් මේ simple present tense එකක් මේ කතා කරන්නේ. simple present tense එක යොදනකොට is am are කියන වචන තුනෙන් මේ වචනෙට ගැලපෙන වචනයක් තෝරාගෙන අර මුලින් යොදපු ක්‍රියාපදයේ past participle එක යොදා ගන්නට ඕනේ. transforms කියන එකේ past participle එක transformed. දැන් බලන්න electrical energy is transformed into kinetic energy by a motor. දැන් මෙතන මම යොදලා තියෙනවා මොකද ඒක එතනට අත්‍යවශ්‍ය නිසා. එතකොට මෝටරයක් විසින් මේ විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට හරවනු ලැබේ. electrical energy is transformed into kinetic energy by a motor. දැන් පළවෙනි වාක්‍යයේ කිව්වේ මෝටර එකක් විද්‍යුත් ශක්තිය හරවනවා චාලක ශක්තිය බවට. ඒක කර්තෘකාරක. I think you can understand the formation of the passive voice sentences in the simple present tense. Now let us take another example. Mr. Fernando will deal with that sentence. Yes. This is another sentence. We use a heater to heat water. We use a heater to heat water. පුතේ දුවේ අපි මේ වගේ වාක්‍යයක් දුන්න ගමන්ම දැන් අපිට නම් මෙතන එහෙමනේ simple present tense කියලා ලේසියෙන්ම ලියලා තියෙනවා ඕනෙක කෙනෙකුට දැනගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ වාක්‍යයක් විභාගයේදී එන්නේ මේක simple present tense ද නැත්නම් past tense ද කියලා නෙමෙයි. ඒකෙන්ද වාක්‍යයක් දැක්ක ගමන් අපි කරන්න ඕනේ ඒකේ ක්‍රියාව අඳුන ගන්න එක. දැන් මේකේ ක්‍රියාව තමයි use කියන ක්‍රියාව. අපි ඒක තේරුම් ගන්න ඕනේ මොන tense එකෙන්ද තියෙන්නේ කියලා. past tense ද present tense ද කියන එකෙන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ පුද්ගලයා කවුද මේක කරන්නේ කවුද මේ තොරතුරු ටික අපි තේරුම් ගත්තට පස්සේ ලේසියෙන්ම මේක passive voice බවට හරවන්න පුළුවන්. We use a heater to heat water. අපි පාවිච්චි කරනවා හීටරයක්. එහෙම නැත්නම් තාප මාපකයක් කියලා කියනවා අපි ඒකට. හීටරයක් අපි හැමෝම දන්න හීටරයක් වතුර උණු කරන්න අපි පාවිච්චි කරනවා. දැන් මෙතනදී මුලින්ම අපි කියන පුද්ගලයා තමයි මුලට ඉන්නේ. ඊළඟදී a heater is used to heat water. Right? එතකොටදී අපි බලනවා මුලින්ම තියෙනවා use කියන එක. මේ use කියන එක ed ඇවිල්ලා තියෙනවා. අපි passive voice කරද්දී ක්‍රියාව තියන්න ඕනේ past participle වලින්. ඒ විදිහට ගත්තාම අපි heater මුලට ආපුවාම heater ඒක වචන ඒකින්ද අපි is තියනවා ඊළඟට ed දානවා use කියන එකේ participle එක used වෙන හින්දා. එතකොට passive voice වලට හැරෙව්වහම වෙන්නේ එක a heater is used to heat water. බොහොම සරලයි මේ වාක්‍ය හදන විදිහ. Right. Now dear students, now let us move on to another sentence. This time we give a sentence directly in the passive voice. So let us see whether you can understand the construction. Now you can see another sentence on the screen. The nuclear energy
is used to operate nuclear weapons and to produce electricity. මම එක්තරා ලිපියකින් ගත්ත වගන්තියක් මේ ඔබට යොදලා තියෙන්නේ. The nuclear energy න්‍යෂ්ටික ශක්තිය is used ප්‍රයෝජනයට ගනු ලබනවා to operate ක්‍රියා කරන්නට nuclear weapons න්‍යෂ්ටික ආයුධ ඒ වගේම and produce electricity විදුලිය නිපදවන්න. දැන් if we try to say it in the active voice we must find out a doer. මේක active voice එකකින් කිව්වොත් අපිට කරන කෙනෙක් වුමනා වෙනවා. ඉතින් අපිට උදාහරණ වෙනවා we කියන වගේ වචන. We use the nuclear energy to operate nuclear weapons and to produce electricity. එතකොට අපිට හරි ලේසි passive voice එකේ මේ වගේ වාක්‍යයක් කියන එක the nuclear energy is used to operate nuclear weapons and to produce electricity. ඒතර දරුවනේ ඔබට මේ වචන ටිකක් nuclear කියන්නේ න්‍යෂ්ටික energy ශක්තිය. න්‍යෂ්ටික ශක්තිය. weapons කියන්නේ ආයුධ. nuclear weapons න්‍යෂ්ටික ආයුධ. ඒතර ඔබට මේ වචනත් ඔබේ වචන මාලාවට එකතු කරගන්න පුළුවන් මේ වාක්‍ය මොහොතට ඉගෙන ගන්නා ගමන්. So now let us move on to another example. Yes, Mr. Fernand. Yes, we repair electronic appliances here. We repair electronic appliances here. මෙතනදිත් බලන්න පුතේ දුවේ repair කියන එක තමයි doer එහෙම නැත්නම් ක්‍රියා කරන්න අපි repair කරනවා. එහෙම නැත්නම් අලුත් වැඩියා කරනවා ඉලෙක්ට්‍රොනික උපාංග. ඒක එතකොට repair කියන එක තමයි ක්‍රියාව ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙයි electronic appliances කියන ඔබ්ජෙක්ට් එක අපි මුලට ගන්නවා. එතකොට ඒක බහුවචනයක්. අපිට පේනවා පාටින් එක. ඔව්. පාටින් දැක ගන්න පුළුවන්. එතකොට electronic appliances කියන එක බහුවචන වුණාම අපි ඒක දාන්නේ ආ හැටියට. අපි කලින් එකේ පාවිච්චි කරා is දැන් මේක බහුවචනයක් හින්දා බහුවචන කර්තෘ කෙනෙක් හින්දා subject එකක් හින්දා are repaired here. එතකොට බොහොම ලේසි active voice වාක්‍යනවා we repair electronic appliances here. Electronic appliances are repaired here. දැන් සමහරක් වෙලාවට අපේ පුතාලා හිතනවා කෝ මේකේ බයි නැහැනේ කියලා. මේකට අවශ්‍ය නැහැ බයි කියන්නේ. අවශ්‍ය නැහැ ඒක. ඒ නිසා අපිට ඒක වඩා පැහැදිලි වෙනවා මේ බයි කියන වචනේ සමහර තැන් වලට අවශ්‍ය නැහැ. එමේ යෙදුවොත් ඒක නිකන් මේ કૃතිම වගන්තියක් නා ස්වභාවික වගන්තියක් වෙන්නේ නැහැ. ඒ වගේම දරුවනේ බලන්න මුලට ගන්නකොට පළවෙනි අකුර කැපිටල් වෙන්නට ඕනේ. ඒකත් ඔබ ඒ ගැන අවධානය යොමු කරන්න. We repair electronic appliances here. බලන්න electronic වන්නේ e කියන එක අනිත් වාක්‍යයේ capital වෙලා because it is the first letter. Electronic appliances. Electronic කියන වචනේ e should be capital. Electronic appliances are repaired here. එතකොට electronic appliances කියන්නේ මේ උපකරණ විදුලි උපකරණ මෙහි අලුත් වැඩියා කරනු ලැබේ කියන අදහසයි තියෙන්නේ. ඉතින් අපිට bias කියලා මේකට ලියන්නට අවශ්‍ය වෙන්නේම නැහැ. So let us move on to another example. You can see it on the screen. They always disturb me. දැන් මට උවමනා කළේ ඔබට මේ am කියන auxiliary verb එකත් එක්කත් මේ past participle එක යොදන තාලේ පැහැදිලි කරනවා. මොකද අපිට passive voice වාක්‍යයක් simple present tense එකෙන් නිර්මාණය කරනකොට is am are කියන වචනයකුත් එක්කලා past participle යොදන්නට වෙනවා. They always disturb me. ඒගොල්ලෝ නිතරම මට කරදර කරනවා. එතකොට දැන් බලමු I am always disturbed by them. එතකොට මම ඔවුන් විසින් මාව නිතරම කරදරයට බාධා. I am always disturbed by them. So now it is quite clear that we can use passive voice sentences in this way using the verb or auxiliary verb is, am, are with the past participle. දරුවනේ මේ simple present tense එකේදී විතරයි. අනිත් tenses වලද අපි ඉදිරියේ පාඩම් වලදී කතා කරනවා ඒවායේ කොහොමද යොදන්නේ කියලා. අද අපි කතා කරන්නේ simple present tense එකේ යොදන තාලෙ පමණයි. දැන් ඔබ ඉගෙනගත් දේවල් ඔබට අවබෝධ වුණාද කියලා බලන පුංචි අභ්‍යාසයක් සකස් කරලා තියෙනවා දරුවනේ. මේ අපේ වාක්‍ය හිස්තැනක් තියෙනවා. මේ හිස්තැනට ගැලපෙන වචනය යොදන්නට ඕනේ. ඔබට උපදෙස් මේ විදිහට දීලා තියෙනවා. ඔබට තිරයේ දිස්වෙයි මේක බලන්න උපදෙස් තියෙනවා. Fill in the blanks using the correct form of the verb given in brackets. වරහන් තුල දීලා තියෙන ක්‍රියාපදයේ
නිවැරදි රූපය යොදලා හිස්තැන් පුරවන්න. දැන් ඔබට පේනවා මෙතන වගන්තියක්. Let us read that. A rain gauge, now here G-A-U-G-E, we pronounce that rain gauge, මේක වර්ෂා මාපකයක්. A rain gauge, blank, හිස්තැනක් තියෙනවා. Within brackets, you have the verb use. මොනවටද යොදාගන්නේ? To measure rainfall, වර්ෂාව මනින්න. දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ ක්‍රියාපදේ නිවැරදිව යොදන්න. මේ use කියන එක යදුවට ඒක ගැලපෙන්නේ නැහැ. ඒතකොට ඒක කොහොමද යොදන්නට ඕනේ? A rain gauge is used to measure rainfall. ඒක වර්ෂා මාපකයක් යොදා ගන්නු ලබනවා වර්ෂාව මනින්න. දැන් ඔබට තිරයේ පේනවා කොහොමද අපි මේ වගන්තිය නිවැරදි ආකාරයට ක්‍රියාපද යොදාගත්තේ කියලා. A rain gauge is used to measure rainfall. එතකොට වර්ෂාව ප්‍රමාණය මනින්න තමයි යොදාගන්නේ. Now let us move on to the next sentence. Yes. Yes. French blank speak within brackets in some parts of the world. දැන් අපිට මේ වගේ අභ්‍යාසයක් දුන්නාම ඉස්සල්ලාම අපි තේරුම් ගන්න ඕනේ කතෘ ඒකවචනද බහුවචනද කියලා. එතකොට මේකේ අපිට පේනවා ෆ්‍රෙන්ච් ප්‍රංශ භාෂාව කතා කරන අය කියන තේරුම. එතකොට මෙතන ඒකවචනයි ඊළඟට අපිට දීලා තියෙන වරහන් ඇතුලේ වචනයක් ස්පීක් කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේක වර්තමාන කාලයෙන් ඒකවචන පදයෙන් ලියවෙන වාක්‍යයක්. එතකොට අපි උත්තරේ හැටියට දාමු is spoken. French is spoken in some parts of the world. සමහරක් වෙලාවට මේ වගේ අභ්‍යාසයක් දෙනවා මේ මුහු කරලා තවත් අභ්‍යාස ගණනාවක් එක්ක. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි පුතේ දුවේ විශේෂයෙන්ම අපි ක්‍රියාවෙන් අහලා බලන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න දෙක. එකක් තමයි who or what. කවුද එහෙම නැත්නම් මොකද්ද? ක්‍රියාවෙන් අහුවොත් අපි කවුද? දැන් උදාහරණයක් මම මුලින් ගත්තු example එක someone kick the ball. කික් කියන ක්‍රියාපදේ අරගෙන කවුද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා නම් මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තරය හම්බ වෙනවා නම් අපිට ඒක ලේසියෙන්ම පැසිව් වොයිස් බවට පත් කරන්න පුළුවන්. අපිට මුහු කරලා දුන්නොත් යම්කිසි වාක්‍ය ප්‍රමාණයක් අභ්‍යාස ගණනාවක් අපිට පුළුවන් මේක පැසිව් වොයිස්ද එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රසන්ට් ටෙන්ස් verb එකක්ද දාන්නේ කියන එක තේරුම් ගන්න. අපි යමු ඊළඟ අභ්‍යාසයට. ඔබට ඒ කියා දුන්න කොටස මම තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේ අපේ ක්‍රියාපද වැටෙනවා transitive verbs ඒ වගේම intransitive verbs බවට. ඔබ දන්නවා සිංහල භාෂාවෙත් තියෙනවා සකර්මක ක්‍රියා ඒ වගේම අකර්මක ක්‍රියා කියලා. එතකොට transitive verb කියන්නේ සකර්මක ක්‍රියාව. ඒ කියන්නේ object එකක් ගන්න වචන තියෙනවා object එකක් ගන්නෙ නැති ඒවා intra. එතකොට අපිට passive voice එකෙන් කියන්නට පුළුවන් දරුවනේ මේ transitive verb එක නැත්තම් object එකක් තියෙනවා නම් පමණයි. සමහර වාක්‍ය තියෙනවා ඔබ්ජෙක්ට් එකක් නැහැ. එතකොට ඒක අපිට කර්මකාරක වාක්‍යයෙන් කියන්නට බෑ. ඒ කියන්නේ හැම වාක්‍යයක්ම කර්මකාරක වාක්‍යයකින් කියන්නට බෑ. අපි කියන්න පුළුවන් කර්ම පදයක් තියෙන එකක් විතරයි. මොකද සමහර වෙලාවට now we'll take an example he goes home every day. දැන් මේ වාක්‍යයේ home කියන එක ඔබ්ජෙක්ට් එකක් වශයෙන් නෙමෙයි යෙදෙන්නේ. ඒක යෙදෙන්නේ adverb එකක් හැටියට. එතකොට ඒක අපිට passive voice එකෙන් යොදන්නට බෑ. ඒක active voice එකෙන් විතරයි අපිට කරන්නට පුළුවන්. Now let us move on to the next exercise. Next sentence. You can see it on the screen. Temperature blank within brackets you can see the word record on a chart. So temperature උෂ්ණත්වය. දැන් මේක this is an uncountable noun. වගේම abstract noun එකක්. මේක ඒක වචනෙන් තමයි තියෙනවා temperature is recorded. ඒක අනිවාර්යයෙන්ම past participle එකේ දෙන්න ඕනේ. Temperature is recorded on a chart. අපිට පේනවා උෂ්ණත්වය සටහන් කරනවා chart එකක. මේ chart එකේ සටහන් කරලා අපිට පේනවා. So temperature is recorded on a chart. Now let's move on to the next sentence. Yes. Tires blank within bracket manufacture in our country. Tires කියන එක දැන් මේකේ අර්ථය ගන්න යන්නේ tire නිෂ්පාදනය වෙන්නේ අපේ රටේ කියන තේරුම. එතකොට ඔයගොල්ලන්ට බල ගන්න පුළුවන් කතෘ subject එක මේකේ singular ද plural ද plural. Tires කියලා එස් අකුරක් තියෙනවා. එතකොට in our country
අපි මෙතෙන්ට දාන්නේ අනිවාර්යයෙන්ම ඒකවචන ක්‍රියාපදයක්. එතකොට manufacture කියන එක අපි past participle කළාම ed එකතු වෙනවා, manufactured වෙනවා. tires කියන එක බහුවචන හින්දා අපිට ඒකට is දාන්න බෑ, am දාන්න බෑ. අපි දානවා are. Tires are manufactured in our country. Right. Let's move on to the next example. You can see one who observes plants and birds blank. Within brackets you can see the verb call a naturalist. One who observes plants and birds පැලෑටි ඒ වගේම කුරුල්ලන් නිරීක්ෂණය කරන පුද්ගලයාට අපි කියනවා ස්වභාවික විද්‍යාඥයෙක් නැත්නම් නැචරලිස්ට් කියලා. දැන් අපි බලමු කොහොමද ක්‍රියාපදය යොදන්නේ කියලා. දැන් මෙතෙන්දී තමාර දරුවන් වැරදි විදිහට යොදන්න පුළුවන් මේ අවසාන වචනේ බලලා. බලන්න one who observes plants and birds. මෙතන දරුවනේ මේ birds කියලා බහුවචනෙන් තිබුණාට අපි උක්ත වචනේ උක්ත වෙන පදේ හොයා ගන්න ඕනේ. මෙතෙන්දී subject එක තමයි one කියන වචනේ. අර who observes plants and birds අර විස්තර කරලා තියෙන්නේ one කියන එක. කුරුල්ලන් සහ පැලෑටි නිරීක්ෂණය කරන තැනැත්තෙක්. one. එහෙනම් one කියන එක අනුවයි ක්‍රියාපදය යොදන්නේ. ඒතර one කියන එක අනුව අපිට යොදන්න පුළුවන් is am are කියන වචන තුනෙන් is කියන එක. එහෙනම් එන්න ඕනේ one who observes plants and birds is called a naturalist. මොකද දරුවෙක් පෙළඹෙන්න පුළුවන් birds තියෙන නිසා are කියලා කියන්නේ. මොකද අපි යොදන්නේ birds කියන එකට නෙවෙයි අපි උක්ත පදය හොයා ගන්න ඕනේ one කියන එකට. one is called a naturalist. කවුද මේ one කියන්නේ? who observes plants and birds. අපි ඉදිරියේදී මේ relative clause කියන පාඩමේදී ඔබට මේක වැඩිපුර පැහැදිලි කරලා දෙනවා. Now let us move on to the next example. Yes, next we are going to talk about Dumbara mats. Yes, you can see in the screen now. Dumbara mats blank within brackets weave by skillful weavers. Now here the subject is plural. මෙතනදී දරුවනේ පැහැදිලි කළා වගේ කලින්ම දුම්බර මැට්ස් කියන එක plural බහුවචනයක්. weave කියන එකේ අපි හොයාගන්න ඕනේ past participle එක. ඒක woven කියලා අපි තියන්න පුළුවන්. එතකොට මේ woven කියන එක අපි තියන්න ඕනේ ඒක වචනෙන් නෙමෙයි බහුවචනේ helping verb එකක් එක්ක are woven by skillful weavers. අපි මේකේ වචනවල තේරුම බලමු. කාටද මේ skillful weavers කියලා කියන්නේ වියන්නෝ. එහෙම නැත්නම් මේ පැදුරු හදන අය skillful කියලා කියන්නේ දක්ෂ එම කාර්යයේ දක්ෂ අයට අපි කියනවා skillful අය කියලා. දක්ෂ වියන්නෝ. වියන්නෝ දක්ෂ වියන්නෝ. හොඳයි. Dumbara mats are woven by skillful weavers. Dumbara mats දුම්බර පැදුරු වියන්නේ දක්ෂ වියන්නෝ කියන තේරුම තමයි මේකේ වෙන්නේ. Yes. Now let's move on to the next activity, next sentence. Tea blank within brackets grow in the hill country. එතකොට මේ කඳුරට තේ වගා කරනු ලබනවා, තේ වගා කරනු ලැබේ. ඉතින් බොහොම ලේසි. Tea is an uncountable noun. දරුවනේ uncountable noun එකක් අපි ඒක වචන පදයෙන් යොදන්නට ඕනේ. grow කියන එකේ past participle එක grown. Therefore the sentence should be tea is grown in the hill country. එතකොට කඳුරට තේ වගා කරනු ලැබේ. tea is grown in the hill country. බොහොම ලේසි. දැන් අපි මේක active voice වලින් කියන්නේ ගොත් we grow tea in the hill country කියලා වචනයක් දාන්න. ඒතකොට ඊට වඩා මේ වාක්‍යය වඩා සුදුසුයි අපිට යොදා ගන්නට. Now let's move on to the next example. Yes, it's about films. Okay, some films blank direct within brackets by actors. සමහර චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්නේ නළුවන් විසින් කියන එක තමයි මෙතන අදහස් වෙන්න යන්නේ. එතකොට some films කියන එක plural subject එකක්. අපි ඒකින්ද ආදානවා direct කියන එකේ participle එක තමයි directed. එතකොට උත්තරේ වෙන්න යන්නේ some films are directed by actors. Let's move on to the next sentence. You can see a nice picture of Switzerland. Switzerland blank known as the playground of Europe. එතකොට ස්විට්සර්ලන්තය හඳුන්වනවා යුරෝපයේ ක්‍රීඩා පිට්ටනිය කියලා. Switzerland. So Switzerland is a country. It is singular. Now you know that you will have to use the singular
auxiliary verb, that is, and the past participle of know is known. So your sentence should be Switzerland is known as the playground of Europe. I think that you can understand it well. Now let's move on to the next one. Yes. The two houses blank from each other by a high wall. නිවාස දෙකක් separate කියලා කියන්නේ වෙන් වෙලා තියෙනවා උස විත්තියකින් කියන තේරුම. එතකොට two houses කියන එක plural subject. ඒකින්ද අපි ආ දානවා. Two houses are separated from each other by a high wall. Right. So I think now you can understand it. The two houses are separated by a high wall. ඒ කියන්නේ ගෙවල් දෙක උස තාප්පයකින් වෙන් කරලා තියෙනවා. Now let's try to check your knowledge in a different way. දැන් ඔබේ දැනුම අපි තවත් ක්‍රමයකට මැන බලන්න හදනවා. අපි ඔබට කිසියම් පැසේජ් එකක් කිසියම් විස්තරයක් දෙනවා. මේකෙත් අර ක්‍රියාවලියමයි තියෙන්නේ. ක්‍රියාපදයක් තියෙනවා. මේ ක්‍රියාපදයේ නිවැරදි රූපය යොදන්න ඕනේ. ඉඳලා හිටලා අපි යොදලා තියෙනවා active voice verb එකකුත්. එතකොට ඔබට ඒක සමහර තැන්වලදී මුණ ගැහෙන්නට පුළුවන්. ඒක මුණ ගැහුනොත් කල්පනාවෙන් යොදන්නට ඕනේ. එතකොට අපි දන්නවා කිසියම් ක්‍රියාවකට යටත් වෙනවා නම් ඒක අපි passive voice එකෙන් යොදනවා. ඒ උක්ත පදයේ ක්‍රියාව කරනවා නම් active voice එකෙන් යොදනවා. Let us go through this exercise. It is about the Children's Day in Japan, and there are some blanks, and within brackets you will get a verb. Try to fill in the blanks with the correct form of the verb. Now let us go through this. Fill in the blanks using the correct form of the verb given in brackets. Now I'll read the whole part. In Japan, Children's Day blank on the 5th of May. About a week earlier, the house blank within brackets clean thoroughly. On that day, children get up early in the morning and they wear new clothes. Now let's try to fill in these blanks. In Japan, Children's Day is celebrated. Children's Day singular. නිසා අපි is යොදනවා celebrate කියන එකේ past participle එක. And next one, about a week earlier, the houses blank within brackets clean thoroughly. On that day, children get up early in the morning and they wear new clothes. Let's, before filling in, now you can see how it is filled. The houses are clean. The houses are clean thoroughly. On that day, children get up early in the morning and they wear new clothes. Now let's move on to the next part of this. Yes, Mr. Right. This is about dolls. Dolls which have been in the family for many years, blank, out of the cupboards. These dolls, blank, on 5 shelves, the emperor and empress dolls, blank, on the highest shelf. දැන් පුතේ දුවේ මේකේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි වාක්‍ය දිගයි ටිකක් විතර සංකීර්ණයි හැබැයි අමාරු නැහැ අපි හරියට නිශ්චය කරගත්තොත් මොකද්ද මේ වාක්‍යයේ ක්‍රියාව එහෙම නැත්නම් ඒත් එක්කම සබ්ජෙක්ට් එක මොකද්ද කියන එක. දැන් පළවෙනි වාක්‍යය ගත්තොත් dolls මේක බහුවචන කතෘ කෙනෙක්. Dolls which have been in the family for many years එතෙන්ට යනකම් විස්තර කරනවා. එතකොට මෙතන ප්‍රධාන සබ්ජෙක්ට් එක වෙන්නේ dolls which have been in the family for many years. එතකොට අපි තියන්න ඕනේ උත්තරේ අනිවාර්යයෙන්ම බහුවචන helping verb එකක් එක්ක. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. හොඳයි. are taken out. එයි අපි ආ දැම්මේ dolls කියන එකේන බහුවචන හින්දා. Dolls which have been in the family for many years are taken out of the cupboards. අවුරුදු ගණනාවක් තිස්සේ පවුලේ තිබිච්ච මේ dolls අපි කියනවා මේ බෝනික්කන් are taken out එළියට ගන්නවා cupboards වලින් එළියට ගන්නවා. ඊළඟත් අපි බලන්න යනවා these dolls
මේ these dolls කෙනෙක් කෙනා තමයි නැත්නම් මෙම dolls ලා මෙම බෝනික්කෝ ඒකත් බහුවචනයෙන් තියෙන්නේ. එතකොටත් අපි දාන්න වෙන්නේ බහුවචන helping verb එකක්. plural helping verb එකක්. auxiliary verb එකක්. these dolls ඊළඟට අපිට තියෙන්නේ arrange. arrange කියන එකත් අපි past participle වලින් තියන්න ඕනේ. එතකොට ed එකතු වෙනවා. අපි දැන් බලමු උත්තරේ මොකක්ද කියලා. are arrange. These dolls are arranged on 5 shelves. The emperor and empress dolls. දැන් අපි ඒකේ බැලුවා ඒකත් බහුවචන මේකත් the emperor and empress dolls. මේක සම්පූර්ණ මේකේ emperor ගේ සහ empress ගේ අධිරාජ්‍යයා සහ අධිරාජ්‍යනියගේ dolls බෝනික්කන් ගැන කතා කරන්නේ ඒත් බහුවචනයක්. එතකොටත් අපි දානවා උත්තරේ බලමු are displayed on the highest shelf. මේ අධිරාජ්‍යයාගේ සහ අධිරාජ්‍යනියගේ බෝනික්කන් පෙන්වන්නේ ඉහළම තියෙන shelf එකේ ඉහළම තියෙන රාක්කයේ. දැන් අපි මේකේ බලාගමු අපි මුලින් ඉඳලම ආපහු කියෙව්වොත් dolls which have been in the family for many years. වාක්‍ය දිගයි සංකීර්ණයි වගේ පෙවුනට පුතේ දුවේ මේකේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන දේ තමයි මේකේ කර්තෘ කවුද? dolls which have been in the family for many years කියලා දිග වාක්‍යයක් තිබුණාට doll කියන කෙනා තමයි කර්තෘ. එතකොට ඒක බහුවචනයක්. ඊළඟට දෙවනි උත්තරයට එන these dolls කියන එකේ ඒක these කියලා තියෙන එක කොහොමත් අපිට බහුවචනයක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක ලේසි. ඊළඟට අවසානයේදීත් ඒකට ටිකක් සංකීර්ණයි. the emperor කිව්වම එක්කෙනෙක් වගේ. හැබැයි an empress dolls මේ දෙදෙනාගෙම යමක් ගැන කතා කරන්නේ එක දෙයක් ගැන නෙමෙයි ගොඩක්. ඒකින්ද අපි බහුවචනය පාවිච්චි කරනවා. ඒකින්ද අපිට ලේසියෙන්ම මේවා තේරුම් ගන්න පුළුවන්. එකම දේ තමයි අපි බොහොම ඉවසිලිවන්තව මේක කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන්. Now let's move on to the last part of this one about the New Year Day in Japan. There also you find some blanks and try to fill in them. දැන් මෙතෙන් දරුවනේ ඔබ හොඳට පරීක්ෂාවෙන් බැලුවොත් ඔබේ සමහර ක්‍රියාපද අපිට active voice එකෙන් තියන්නට වෙනවා. ඒ නිසා අපි සැලකිල්ලෙන් කියවලා බලමු. The dolls blank by the children but they do not play with them. The children blank within brackets visit their friends on this day and they blank admire the dolls belonging to their friends. They have an enjoyable time. So now let us try to fill in the blanks. Now what do you think is suitable for the first one? So let us see the dolls. And dolls, the word is plural again. Therefore, we will have to use are admired. Now you can see the dolls are admired by the children, but they do not play with them. Dolls are admired by the children. ළමුන් විසින් මේක අගය කරනු ලබනවා. But they do not play with them. හැබැයි ඒවත් එක සෙල්ලම් කරන්නේ. දැන් බලන්න ඊළඟ වාක්‍යය. The children blank visit their friends. දැන් කවුද මේ යාළුවෝ බලන්නට යන්නේ? children. එහෙනම් මේ children කියන්නේ උක්ත පදේ. ඒගොල්ලමයි කරන්නේ. එහෙනම් ඒක active voice එකෙන් තියන්නට ඕනේ. ඒක passive voice එකෙන් තිබ්බොත් වැරදි. අපි යොදන්නට ඕනේ the children. let us see. Yes, the children visit their friends on this day and they, what do? ඒගොල්ලෝ මොකද කරන්නේ? They, now let us see the answer. They admire. ඒගොල්ලෝ අගය කරනවා. They admire the dolls belonging to their friends. ඒගොල්ලන්ගේ යාළුවන්ට අයිති බෝනික්කන් අගය කරනවා. They have an enjoyable time. ඒගොල්ලෝ හොඳ විනෝද කාලයක් තමයි Children's Day in Japan. So we talked about it. Even you can write a description like that about Sri Lanka. We can talk about the Sinhalese New Year, what the children do. So you can use it as an example and build up your sentences. Now let us move on to another activity. අපි තවත් මේ passive voice වාක්‍ය යොදා ගන්න අවස්ථාවක් බලමු. අපි කිසියම් ක්‍රියාවලියක් විස්තර කරනකොට passive voice එක අනිවාර්යෙන් යොදා ගන්නට වෙනවා. මොකද අපි කරන පුද්ගලයාට වැඩිය ඒ කරන ක්‍රියාව පිළිබඳව යොදන්නේ. දැන් අපි ඔබට ඊළඟට මේ batik printing, batik මුද්‍රණය ගැන පුංචි විස්තරයක් අපි යොදනවා. දැන් අපි බලමු කොහොමද මේක යොදන්නේ කියලා.
Mr. Fernando, can you just start it? Yes. batik printing අපි බලන්න යනවා batik printing ගැන මේ ඡේදයක් තමයි ඔයගලන්ට ලැබෙන්නේ මේ ඡේදයේදී අපි බලන්න යනවා කොහොමද passive voice පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. අපි කියවලා බලමු. Batik printing is usually done on cotton or on pure silk cloth. Only good quality cloth is suitable for this purpose. Synthetic materials are never used. Right. Now let us move on to the next part of. First, the cloth is boiled in water. Some chemicals are added to the water to remove all the starch and dirt. Starch and dirt. When the cloth is thoroughly dry, it is placed on table. Then the artist draws, active voice, artist draws a design on this cloth, on the cloth. After the design is drawn, he decides on the color scheme. Active voice and passive voice both. Now quickly, as we are running out of time, we'll quickly read the other part as well. Yes. Yes. Some bee wax is heated and melted and wax is applied on the parts of the design that are not going to be dyed. A special tool is used to do this. Next one. Next, a solution of dye is prepared. Dye dravanayak pila karaganna. Only cold water dyes are used for batik printing. After the cloth is soaked in the solution of dye, it is thoroughly dried in the sun. Let's move on to the next one. Sometimes 3 or 4 colors are used for a design. When a different color is required, the parts that are not going to be dyed are waxed again. Right. Now you can see again sometimes 3 or 4 colors are used. Varna dekak tunak yoda gannawa. 3 or 4 colors are used for a design. When a different color is required, the parts that are not going to be dyed are waxed again. So let us move on to the last part of this. Batik printing is usually done on shirts, saris and dresses. It is also done on table mats, tablecloths and cushion covers. Batik printing is usually, samanya batik printing is usually done on shirts, saris and dresses. It is also done on table mats, tablecloths and cushion covers. So dear students, today we attempted to show you how to construct passive voice sentences. අද අපි උත්සාහ ගත්තේ ඔබට කර්මකාරක වාක්‍යයක් ගොඩනගා ගන්න තාලේ පැහැදිලි කරන්න. මම හිතනවා ඒ කාර්යය මුගක් දුරට සාර්ථක වෙන්න ඇති. ඔබ මේ වගේ කර්මකාරක වාක්‍ය තනන්න උත්සාහ ගන්න. So I think that with that ability you will be able to answer some questions of the exam in a better way, and we will be dealing with lot of activities in our lessons that we are going to discuss in the future. So until then, we would like to say goodbye to you. We wish you all the best. Thank you.